දඩයම් බඹරු ජීවිතේ කඳුලක් නොවේ හෙළු රිදුමක් නොවේ පෙළු මිරි සුන්දරයි ජීවිතේ කවියක් නොවේ ලියූ ඊයක් නොවේ ගැයූ නපුරුයි දුක් බරයි රැගන අඳුරේ සවකෙන් සැඟවිලා නැහිලුවේ සුසුමක් තරු මල් රහසේ ඈතට ඉගිලි යන්න බෑ තටුසලා නැදුටුවේ කඳුලක් දිහඟුම් දෙනිතේ කටුකයි ජීවිතේ දුක් බරයි අපි ගන්න හුස්ම ටිකත් හරි බරයි අද එක මලයි හෙට තව මලයි දඩයම් බඹරු අපි ඔය කෝකෙත් වහයි එකම ඇඳුම් ටික ආයේ අඳිනවා එකම කාසි ටික ආයේ ගනිනවා එකම මලෙත් ඉතින් දෙපාරක් වහනවා පර වෙච්ච මලෙත් අපි පැණි හොයනවා ජීවිතේ කඳුලක් නොවේ හෙළු රිදුමක් නොවේ පෙළු මිරි සුන්දරයි ජීවිතේ කවියක් නොවේ ලියූ ඊයක් නොවේ ගැයූ නපුරුයි දුක් බරයි මීදුම් සුළඟක් හිත් මල් පෙති මත් කළා නැසරුවේ බබරුන් පිණි පෙති අතරේ සීතල දෙතලක් හොර රහසින් ඉඟි කළා නැදෙනුනේ පාසක් මුදු දෙතොල අතරේ දුප්පත් මිනිස්සු මග හිටට ඕනි වෙන්නේ නෑ නෝටුවෙන් තල්ලු පිච්චර් වල නළුව වගේ රංගපාන අපිට සත 50 ඇතිලු මානේ ඩොලරේ ඥානේ රුපියල් මානේ උඩ යද්දි ඥානේ බිමලු කැටේ කඩපු දවසට අපි තමයි රජ වෙන්නේ අපි තමයි දඩයම් බඹරු ඒ පාර මෙයා ආපහු කාමරේට ඇවිල්ලා. ආන්ටි වරුණක් මේ අනුන්ගේ ඔෆිස් කාමරවල කරන්නේ. අයිතික ඔයාට මොනවද මේකේ තියෙන රාජකාරිය? මට නම් මෙහෙදි වැඩක් නෑ. ඒවනේ මෙහෙ ඉන්න අනිත් අයද නම් ඕන තරම් වැඩ තියෙන බව නම් පේ. ඔව් ඉතින් වැඩ තියෙනවා තමයි. මේක ඔෆිස් එකක් නේ. මේක වැඩ කරන්නේ නැතුව ලව් කරන්නේ නෑනේ. නැද්ද? පුදුමයි. දැන් මොකද පුදුමේ? මේ කරුණා කරලා මොකක් හරි වැඩ කරන්න නම් ආවේ වැඩේ කරගෙන මාව ලැජ්ජ කරන්න තු පිට යනවා. දැන් මමද ලැජ්ජ කරන්නේ? මමද ලැජ්ජ කරන්නේ?
නැති වැඩ කරන්න හොඳයි. ඒවා හොයනකොට තමයි ප්‍රශ්නේ. ඩන්කන් කරුණා කරලා මෙයාව එළියට යවන්න. මම කැමති නෑ ඔයගොල්ලන්ගේ පර්සනල් දේවල් මේක ඇතුලේ කතා කරනවට. මේක ඇතුලේ කතා කරන්නෙම නැතුව ඇති පර්සනල් දේවල්. මොනවද මේ කියන්නේ? මොනවද මෙයා මේ කතා කරන්නේ? ආන්ටි කරුණාකරලා එනවා මේ කාමරේ එළියට. ඇයි? උඹට විතරද ගෑනුන් ළඟින කාමරවල ඉන්න පුළුවන්? අපිට බැරිද? ගෑනුම් කාමරස් කවුද මො ගෑනුම් කාමරස් ඉන්නේ? ඩන්කන් මං තව විනාඩි දෙකකින් ආපහු මේ කාමරේට එනවා. මේ එනකොට මේක ඇතුලේ කවුරුත් ඉන්න බෑ. මේක කෝලං මඩුවක්වත් පිස්සන් කොටුවක්වත් නෙමෙයි. මේ වගේ මේ ෆෝන් කෑලි වලින් කොහමද අනේ කිඩ්නැප් කරපු එකෙක් හොයන්නේ? අපි මේක ගත්ත තැන හොයාගත්තොත් ඒ වගේ තැන් වලින් ඉතින් මේ වගේ ෆෝන් 10 ගාණක් යනවා ඇතිනේ. ඇයි අනේ මේකේ සීරියල් නම්බර් එකක් තියෙනවනේ. ඒකෙන් හොයාගන්න පුළුවන් මේක විකුණපු තැන. ඒ වුණාට අපි කොහමද කියන්නේ හරියටම මේ ෆෝන් එක මේකේ නාම ගත්තා කියලා? ඉතින් අනේ එතන බිල් තියෙනවනේ. ඒ බිල් වල ඩීටේල්ස් තියෙනවා. දැන් වා කියන්නේ දැන් අපි හිතමු මේ තොප්පිය මෙහෙම කොහේරි වැටෙනවා. හරිද? එතකොට මේ තොප්පිය මෙහෙම අරගෙන අපි කොහොමද කියන්නේ හරියටම මේකේ අයිතිකාරයා කවුද කියලා? මෙහෙමයි. අපි ඉස්සෙල්ලා බලනවා මේ වගේ තොප්පි කොහෙද විකුණන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ තොප්පි වලින් ඒ තොප්පි ගත්තේ කවුද කියලා අපි බලනවා. ඊට පස්සේ හොයගන්න. එහෙනම් ඒක හරියන්නේත් නැහැනේ. ඇයි? නෑ ඉතින් මේ තොප්පි එහෙම සල්ලි දීලා ගත්ත එකක් නෙවෙයිනේ. එහෙනම් මේක හොරගම් කරපු එක. හොරකම් කරපු එක? මට හම්බුණා සර් මරු බඩුවක්. බඩුවක්? ඔව් සර් මේ ටෙලිෆෝන් සිම් එකක්. ඔයා මාර පොරක්නේ. කොහෙද මේක තිබ්බේ? ඕක තිබ්බේ සර් ওই ෆෝන් එක වැටලා තිබ්බ තැනමයි කාණුව ඇතුලේ. මේ දැන් අපි මේක දාලා බලලා මේකේ නම්බරේ හොයාගන්න පුළුවන් නේ. ඔව්. අපි මේක ෆෝන් එකකට දාලා කෝල් එකක් අරගෙන බලමු මේකේ නම්බර එක. හා? එහෙනම් මේකට දාමු. දැන් මේකට දාමුකෝ ඉවරයිනේ මේකට දාලා මගේ එකට කෝල් එකක් ගමු නේද? ඔයා නියමයි ඈ. ඔයාගේ දුව නැති කරගත්තට ඔයා සිම් එකක් හොයාගත්තනේ. හරි මේකේ නම්බර එක හොයාගන්න. මගේ නම්බරේට කෝල් එකක් කරන්න. යකෝ උඹට අයිතිකුත් නෑ මම අසාව ගන්න මගේ නම කතා කරා. ඔබ දැන් ඉන්න දාම. දැන් නැත්තම් ඔබ අල්ල කුඩුට දාන්න. උඹට පුළුවන් නේ මාවත් කුඩුවට දාලා මගේ කෙල්ලවත් කුඩුවට දැම්මම මේ නැටිච්චොත් එක්ක මෙතන හොරමගුල් ළඟන්න. මොකද්ද බලන්න හොරමගුල බලන්න නේද? ඔව් පන්න ගන්න හදන්නේ මේ හොරමගුල් අහුවේ කියලා බයටද? මොනද මන්ට හොරමගුල්? කිම බයි? කන්ද. ඔනේ ගහේ ඉඳලා මේ සයිනේ මදරින්න ඕනේ. මදරින්න ඕනේ මේක වදරින්න. මට පවුදින් දාපු නාගේ මන හොන්දෝ. නන්දනේ බෑ නේද? ඔව් මං යන්න. හැබැයි මං ආයි එනවා. ඇවිල්ලා උඹේ හොරමගුල් සියරම ප්‍රසිද්ධ කරනවා. සොමිනෝලගේ හැටි ඔබ දන්නේ නැහැ. දපයි දිට තමයි උඹ වල සමිදාරේ. දම මේ ගන්නේ. අනේ මේ පරියන් යන්න. ඩංකන් එක හොරමගුල් නටලා නැටිච්චියෝ. බලන්න මං දන්නවා. පෙරේදා පිස්සන් කොටුවෙන් පැනලා ආවේ මේ ගෑණි. සෝරි. මොකක්ද අනේවා දැන් කියන්නේ? ඕගොල්ලෝ මේ අපරාධයට හවුල් තමයි. ඇයි අනේ මේ නම්බරේ දීලා තියෙන ඕගොල්ලෝ කම්පැනි එන්නේ. ඉතින් මොකද්ද? හරි ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නේ අපරාධකාරයන්ට ෆෝන් දෙන්න නැතුව ඉන්න.
ඉතින් ඔයගොල්ලෝ දීලා තියනවා කියන්නේ මේ අපරාධෙට ඔයගොල්ලෝගේ කම්පැනි හවුල් කියන එක. අපරාධයක් වෙලා තියෙනව නේන්නම්. කෙල්ලෙක්ව කිඩ්නැප් කරලා තියෙන මේ මිනිස්සු පාවිච්චි කරලා තියෙන මේ නම්බරේ. ඉතින් මට ඕනේ ඒ නම්බරේ ඇයිති මහත්තයාගේ හරි මොකාගේ හරි ඇඩ්‍රස් එක හොයාගන්න. ඔව්. මොනවා? උසාවි නියෝග මොකටද දන්නේ උසාවි නියෝගයක්? ඔයගොල්ලෝ දෙලින්ම දෙන්න පුළුවන් ඇඩ්‍රස් එක. ඒ කියන්නේ බෑ. අනේ මං අහන්නේ ඒ කියන්නේ බැරිද කියන්නකෝ. ඒ කියන්නේ බෑ. හරිද බැරි නම් තියාගන්න. නෑ ඕන්නේ නෑ. ඔයා මාත් එක්ක කතා කරන්න එපා. ඔයාගෙත් එක්ක කිසි කතාවක් නෑ. ඔයාට ඇඩ්‍රස් එක දෙන්න බැරි නම් කතා කරන්න දෙයක් නෑ. මොකද්ද? වෙන මොනවද දැනගන්න කියන්නේ? ඕන දේ දැනගන්න නැතුව වෙන මොනවද දැනගන්නද? ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක දැනගන්නේ මම. අනේ මේ නෑ. ස්තුති මොකුත් ඕනේ නෑ ෆෝන් එක තියන්න. ආය කතා කරන්නේ නෑ වත් එක්ක. හරි? නෑ ඕනේ නෑ. හරි. බයි. ඇයි යන්නේ? ඒ කියන්නේ එහෙම උසාවි නියෝගයක් නැතුව එහෙම ඇඩ්‍රස් දෙන්න බැරිලු මිනිස්සුන්ගේ මේ රහස්‍යභාවය රකින්න ඒගොල්ලෝ පොරොන්දුලා තියනවනේ. අනේ මුන්ගේ රහස්‍යභාවය කෙල්ලෙක් කතා කරපු නිසා මම මොකුත් කිව්වේ නෑ. නැත්තම් මම කියනවා රහස්‍යභාවය. දැන් ඇඩ්‍රස් එක දෙන්න බෑ කියනවද? මොකද? දැන් මොකද කරන්නේ? ඒක දැන් මොකද කරන්නේ? ඔයා පොලිස් නිලධාරියෙක්. ඔයාට ඔයාගේ නැන්දම්මව පාලනය කරගන්න බෑ කියන්නේ මුළු පොලිසියටම ලැජ්ජාවක්. ඒක මම පිළිගන්නේ නැහැ චීෆ්. ඇයි ඔයා පිළිගන්නේ නැත්තේ? පොලිසියේ මොන සෙල්ලම් දැම්මත් ගෙදරට ගිහලා කුකුල් පැට වගේ ඉන්න පොලිස්කාරයෝ නැද්ද? මේ කසිප්පුකාරයෙක් මාලයක් කඩපු එකෙක් වුණාම උඩ දාගෙන නැල්ලේ උන් පොලිසිය නැද්ද? උන් ඔක්කොම ගෑණීට බයයි. නැන්දම්මටත් බයයි. අර මිනිස්සුන්ට නෙලන්නේ ඒ නැන්දම්ම ගෑණි කියලා හිතාගෙන. ඒ කොස්තාපල්ලනේ. ඔයා IP කෙනෙක්. IPද IGPද VIPද කියලා නෑ. බය එකා බයයි. ඒ වුණාට මම නම් බය නෑ මගේ හස්බන්ඩ්. මං IP කෙනෙක්. ඒ පැත්තෙන් ගත්තම හරි. මොකද WPC කෙනෙක්වත් හස්බන්ඩ් බය නෑ. හැබැයි IGPත් ගෑනිට බයයි. හරි අපි මෙහෙම හිතමුකෝ. චීෆ් ගේ හස්බන්ඩ් තමයි IGP. චීෆ් බයද හස්බන්ඩ්? මම මොකටද බය වෙන්නේ? එයා පොලිසියට IGP වුණාට ගෙදරට IGP නෙමෙයිනේ. ඔන්න ඕක තමයි මගේ ගෑනිත් කියන්නේ. තමුසේ පොලිසියට IP වුණාට ගෙදරට IP ගන්න නැහැ කියනවා. අපි නිකන් මෙහෙම හිතමුකෝ. මම බැදලා ඉන්නේ WPC කෙනෙක් කියලා හිතමුකෝ. මට ඕඩර්ස් ගන්න වෙන්නේ ගෙදරදී WPC එකේ. හරි. ඒ කොහොම වුණත් ඔයාගේ මදරින් ලෝට ආපහු මෙහෙට එන්න බෑ. මං කියලා බලන්න. හැබැයි මට බල කරන්න බෑ. මගේ අම්මා නම් මට මොන දෙයක් කරන්න පුළුවන්. මේ වයිෆ් ගේ අම්මා නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආයෙ ඔය ගෑණිය ඇවිල්ලා ඔය වගේ සවුත් විදිහට හැසිරුණොත් අල්ල කූඩුවට දාන්න. මේ අපි දෙන්නට විතරක් පුළුවන් දන්නේ ඒ කිරි තැන තනියම රේඩ් කරන්න. අපි යන්නේ රේඩ් කරන්න නෙවෙයි යන්නේ. ඊට කලින් ගිහිල්ලා බලන්න ඕනේ ඇත්තටම කෙල්ල ඇතර ඉන්නවද නැද්ද කියලා. කොහොමද බලන්නේ? ඉතින් රින්ගලා බලන්න ඕනේ. ඉතින් කොහොමද රින්ගන්නේ? එතන ගිහිල්ලා කොහොමද රින්ගන්නේ කියලා මෙතන හිතලා හරියන්නේ නැහැ නේ. එතන ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. නෙමෙයි මට නම් බෑ. අයියේ මටව පුරුදුත් නැහැ. අනේ මේ එහෙම පුරුදු නැහැ කියලා බෑනේ. ඕනම දෙයකට එහෙම පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙන්න පුළුවන් ඕන දෙයක්. ඉතින් එහෙම පුරුදු වෙන්න බැරි දේවලුත් තියෙනවා. නෑ එහෙම බෑ. ඩිරෙක්ට් ටූස්ලට එහෙම බෑ. ඩිරෙක්ට් ටූස්ලට එහෙම පුරුදු වෙන්න බැරි දෙයක් නෑ. ඕනම දෙයක් පුළුවන්. අහා එහෙමද? මේ එහෙනම් ඔයා ඉස්සෙල්ලාම ඩිටෙක්ටිව් කියන පුරුදු වෙන්නකෝ. ඒ ඩිරෙක්ටිව් කියන්නේ මටත් එක්ක ලැජ්ජයි. ඉතින් මොකද මං කියන්නේ හරියට ඩිරෙක්ටිව්? ඩිරෙක්ටිව් නෙමෙයි ඩිටෙක්ටිව්. ඔව් ඉතින් ඩිරෙක්ටිව්. ඩිටෙක්ටිව්. ඩිරෙක්ටිව්. ඩිරෙක්ටිව් අනේ ඩිරෙක්ටිව්. ඉතින් ඔව් ඉතින් ඔය දැන් කියන්නේ හරියට. ඩිරෙක්ටිව්. ඔව් හරි.
අයියෝ මගේ ඔළුවත් එක අවුල්ලා. අනේ මේ ඕන මගුලක් කරලා. ඒ නෑ ඔයා හරියට කිව්වා ඒ පොඩ එන්නේ. ඔයා පොඩ හදාගමු එහෙම අවුලක් නෑ එන්න. උඹ මෙතෙන්ට වෙලා පත්තර බලනවා ටීවී බල බල ඉඳපන්. අරු අරේ නටනවල ජවුසන් සේරම නටනවා. ජවුසන් කවුද? කවුද? මේ මිනිහා. අම්මා මොනවද මේ කියවන්නේ? අර අනුෂා කියන ගෑණි. ඒකේ තමයි මුගේ හොර ගෑණි. මොනවද අම්මා මේ කියවන්නේ? අහල පහල මිනිසුන්ට ඇහි. ඇහෙන්න තමයි ඕනේ. මහලුගු පොලිස් කාර්යයේ තරම. මට තේරෙන්නේ අම්මා මේ මොනව කියනවද කියලා. තේරෙන්නේ ඉතින් ඔබ ගිහින් බලන්න ඉපේ. ගිහින් බලන්න කොහටද? උගේ කන්තෝරුවට. බලන්න ඉපේ. පටන් ගත්ත තැන ඉඳලම ගෑනු. හම්මෝ ඉන්න ගෑනු ගොඩ. අම්මා ගියාද එහෙ? මං ගියා. ඒ වුණාට අම්මා කිව්වේ ආයුර්වේදයට යනවා කියලානේ. මේ ආයුර්වේදයට කොයි වෙලේ යන්න බැරිද බං? ටෙලිෆෝන් කෝල් එක ආපු දවස් ඉඳලම තමයි මට ওই ගෑණි ගැන සැක හිතුනේ. අන්න දෙපේ ගෑණිගේ. කොණ්ඩේ කොට කපලා හරියට ජම්බෝල ගෙඩියක් වගේ ගෑණියෙක් බං. අම්මේ අනූෂා කියන්නේ ඩංකර්ගේ බොස්. බොස් තමයි ඉස්සරහට ජබොස් එන්නේ. බලපංකෝ මේ ගෑණිත් එක්ක මු හෙට අනිද පැනලා ගියේ නැත්තම්. අම්මේ මේ අනූෂා කියන්නේ බැඳපු කෙනෙක්. ඉතින් මූත් බැඳලානේ. බලපංකෝ ඉලන්දාරියා වගේ හැඩට යන හැටි. මේ ඔය බැඳපු මිනිස්සු තමයි ගෑනු පස්සේ වැඩියෙන්ම යන්නේ. මම මේක කියන්නේ අත්දැකීමෙන්. මේක නේද ගන්න? ඇඩ්‍රස් එකේ හැටියට නම් මේක තමයි. හැබැයි ඉතින් එහෙම මේ කෙල්ලෙක් හංගන් ඉන්න පිනුමක් නෑ නේද? මෙතන හැංගිලා ඉන්නවද දන්නේ නැහැ. ඔකට ඇතුළට ගිහලා බලමු ඉතින්. හරි හරි. කවුරුත් ලෑස්ති වෙලා යන්නේ කොහොමද? අපිට ජයසේන මහත්තයව හම්බෙන්න පුළුවන්ද? මම තමයි ජයසේ. ඔයාද එතකොට ජයසේන? මේ මොකද අත් දෙක උස්සපන්. ඔගොල්ලෝ කවුද? කිරි දැන අත් දෙක උස්සපන්. අත් උස්ස. දැනගන්න බෑ. අයියේ. දනිස් දෙකම. එතන ගොඩක් යනවා හේතර තප්. දැන් අපිට කියන්නේ. තමුසලා කෙල්ල උස්සන් ඇවිල්ලා මේ ගෙවල්ලා හංගන් ඉන්නවනේ. මම ඇවිල්ලා ඩිරෙක්ට් ටු නින්ජා. හරි? මගෙන් ගැලවෙන්න බෑ කාටවත්. දැන් කෝ කෙල්ල? මොන කෙල්ලෙද? මේ අපිට බොරු කරන්න ලෑස්ති වෙන්න අපි ළඟ සාක්ෂි තියෙනවා. මොන සාක්කියද? සාක්කි? බලාගන්න ඕනේ සාක්කි. ඒ ෆෝන් එක කායිද? කායිද? අතගෙන. අත. මගේ තමයි. කොහොමද? බලලා වල්ලෙන් බැන්න කොහොමද? උත්තරේ ගත්තනේ. දැන් එතකොට කෝ කෙල්ල? මන් දන්නේ මොන කෙල්ලද? කෙල්ල දන්නේ නැහැ. මේ ෆෝන් එක දන්නවා කෙල්ල දන්නේ නැහැ. මන් දන්නේ. ඇත්ත කිව්වේ නැත්තම් මගෙන් මැරුම් කණ්ඩ වෙන්නේ. ඔය ෆෝන් එක මගේ නමට තිබ්බට ඕක පාවිච්චි කරන්නේ මගේ පුතා. පුතා කෝ දැන් පුතා? කඩේට ගියා. මොනවා කියන්නද කියේ? කඩේට ගියා. දැන් එයිනේ. දැන් එයි. හරි. ප්‍රශ්නයක් නැහැ. පුතා එනකන් ඉමු. හා මේ ඩිරෙක්ට් නින්ජා හොයාගන්න කවුද මේ වැඩේ කරේ කියලා. හා ඩිරෙක්ට් නතාසා අරියස් හිම්. නෑ. අරියස් හිම්. මොකද්ද? අර පුටුවස තියලාස් වෙලාස්
ඕකේ ඕකේ ඕකේ. ඔව් උසප කෙල්ල. මොන කෙල්ලක්ද? හංගන් ඉන්න කෙල්ල. මං හංගගෙන ඉන්න කෙල්ලක් නැහැ. ඉතින් නැත්te කියන්නේ. මගේ වයිෆ්ගේ අම්මගේ බර්ත්ඩේ එක හෙට. මං කිව්වා මොන හරි වටින තෑග්ගක් කරන් දෙන්න ඕනේ කියලා. මගේ ගෑණි කියනවා බොරුවට වියදම් කරන්න එපා. මම පුළුවන් දැයිසි. මගේ අම්මා මොකද? මගේ ගෑණිගේ අම්මා මොකද? මිනිහෙක් කරපු වැරද්දක් ඇහුවම උනටත් වඩා සබ්දෙන් කෑ ගහන්නේ ඒ වැරද්ද යට ගහන්න. ඒ කියන්නේ ඌ එක කරලා. මුත් කෑ ගැහුවනේ. ආවා. ආවා. යව. යව. අන්න බෑ. මට කියනවාද? එහෙම නැත්නම් වෙඩි කනවා.